දසුන් දෙව් YouTube channel එකට ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් කලින් වීඩියෝ එකේදී මම කිව්වා ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ බ්ලොග් එකක් කොහොමද හදන්නේ මුල ඉඳන්. එතකොට අපිට MVC ආර්කිටෙක්චර් එක ගැන මොනවද රවුට් කියන්නේ, controllers, models, ඒ වගේම ලෙවල් වලට අදාළ බේසික් ටික කවර් කරගන්න මම සජෙස්ට් කරේ අපිට බ්ලොග් එකක් ඉස්සරහට හදාගෙන යමු කියලා. ඉතින් මම මේ දවස් ටිකේ ගොඩක් බිසි වුණා. මේ ඒකයි ඉතින් වීඩියෝ එකක් දාන්න උන්නේ නැති. එහෙනම් ඉතින් අපි පටන් ගමු කොහොමද මේක කරන්න කියලා. මම ඉස්සල්ලාම යනවා බ්‍රවුසර් එකට. බ්‍රවුසර් එකේ දැන් අපි හදන්නේ බ්ලොග් එක ගන්න. බ්ලොග් එකකට මම ටෙම්ප්ලේට් එකක් හෙවුවා. මොකද වෙලාව ඉතුරු කරගන්න ඕනේ හින්දා. ඉතින් මට හම්බුණා මේ bootstrap ලගේ තියෙනවා හදපු ටෙම්ප්ලේට් එක. අපි ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපි ගමු මෙන්න මේ විදිහට bootstrap example කියලා ඔන්න ඔයගේ ටයිප් කරගන්න. ඊට පස්සේ මේ පළවෙනි ලින්ක් එකේ තියෙනවා examples bootstrap කියලා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන download source code වලින් ඔයා zip එක download කරගන්න. අපි පාවිච්චි කරන ටෙම්ප්ලේට් එක තමයි මෙන්න මේක. මෙන්න මේ blog කියන එක. මේක තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. ඉතින් blog එකට අපි මේ හැම මේ ඔක්කොම content ටික පාවිච්චි කරන්නේ. මෙතන ඕන නැති ටික අපි අයින් කරලා දාමු. අපි දැනට ඕන ටික විතරක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේකේ ඕන නැති ටික අයින් කරලා වැඩේ පටන් ගමු. හරි. මම මේක දැන් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. ඔයාලට මම අර කිව්ව විදිහට මෙතනින් zip file එක ඩවුන්ලෝඩ් කරගෙන source code එක මේක විතරක් නෙමෙයි blog එක විතරක් නෙමෙයි මෙතන තියෙන ඔක්කොම තියෙනවා. ඉතින් ඒ folder එක ඇතුළට ගිහුවාට blog template එකේ තියෙන folder එක හොයාගන්න පුළුවන්. එතනින් ඒක අරගෙන දැන් මම මෙතනට අරගෙන තියෙන්නේ desktop එකේ මෙතන තියෙන්නේ ඒක. ඕක තමයි ටෙම්ප්ලේට් එක. ඕනනම් එතකොට ගිහලා පෙන්නන්නම index.html එකේ CSS ෆයිල් එක ලෝඩ් වෙන්නේ පොඩ්ඩක් ඉන්න. කෝඩ් එක අවුලක් ඇති බලමු අපි. හරි index.html කෝඩ් එක අවුලක් තියෙන්නේ. CSS හරි. bootstrap cd එක වැටලා නැහැ. පොඩ්ඩක් ඉන්න. අපි දාගමු bootstrap cdn එක. bootstrap cdn කියලා ටයිප් කරගෙන තන්ට ඇවිල්ලා මේ තියෙන CSS ෆයිල් එක CSS ලින්ක් එක කොපි කරගෙන මෙන්න මෙතනට කොපි පේස්ට් කරගන්න. දැන් බලමු ආයෙමත් රන් කරලා. හරි. දැන් අර තිබ්බ විදිය අපි සයිට් එකේ දැක්ක විදියටම දැන් මේ වැඩ කරනවා. හරි. මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ඉමේජ් එක ලෝඩ් වෙන්නේ නැහැ. ඒකත් ලොකු ඉෂුව එකක් නෙමෙයි. අපි දැනට ඉමේජ් එක කොහොමත් මම ඉමේජ් එක පාවිච්චි කරන්නේ නැහැ දැනට. ඒක දැන් අපි අයින් කළා දාමු. ඒකත් අයින් කළාම පටන් ගමු. හරි. මෙන්න මේක වෙන්න ඕන. right. හරි. ඉමේජ් එක අයින් වුණා. දැන් වෙන විදියට කිසි අවුලක් නැහැ. හරි. එහෙනම් දැන් අපි Laravel app එක ඕපන් කරගමු. මම දැන් කලින් වීඩියෝ වලට රන් කරලා පෙන්නුවනේ. අන්නේ එතන ඉඳන්ම අපි හදන්න පටන් ගමු. මගේ Laravel application එක තියෙන්නේ මෙන්න මෙතන my app. මම මේ my app කියන එක blog කියලා පොඩ්ඩක් rename කරගන්නම්. පොඩ්ඩක් ඒක ලේසි අඳුර ගන්න උනත්. හරි. blog එක මම visual code වලින් ඕපන් කරගන්නවා. ඉතින් තව දෙයක් කියන්න ඕන. මම PHP Storm තමයි පාවිච්චි කරන්න හිටියේ. මේ Mac එකට තියෙන PHP Storm version එක මට දාගන්න තාම බැරි වුණා. ඉතින් දැනට මම VS Code පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ අපි terminal එක ඕපන් කරගෙන ඉස්සෙල්ලාම app එක run කරගමු. PHP artisan server. හරි. development server එකෙන් දැන් run වෙනවා. මම මේක command button එක ඔබාගෙන ක්ලික් කරනවා. එතකොට මේක ඕපන් වෙනවා. හරි. මෙතන වැඩක් නැති
ලින්ක් ටික අයින් කරමු. හරි මේක තමයි අපේ ඇප් එක. මෙතන අපි ලොගින් වෙන්න දැන් try කරොත් බලමු පොඩ්ඩක් වැඩද කියලා. මම මොකද මේක check කරෙත් නැහැ. 1 2 3 4 5 6 7 8 This email has already been taken. ඊමේල් එක අරගෙන කියනවා මේක වැඩ වෙන්න ඕන අනිවාර්යයෙන්. මම මෙතනට එක දෙන්නම් දැනට ටෙස්ට් කරන්න. 1 2 3 හරි වැඩ ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම් පටන් ගමු. හරි මම තෙන් ලොග් අවුට් වුණා. දැන් පළවෙනි පේජ් එක අපිට ඒ කියන්නේ ඉන්ඩෙක්ස් පේජ් එක කියලා කියන්නේ ඒ කියන්නේ අපි URL ටයිප් කරපු ගමන්ම අපිට පේන තියෙන පේජ් එක අපිට දැන් තියෙන්නේ Laravel logo එකක් එක්ක යාළගේ මේ පොඩි විස්තර ටිකක් තමයි දාලා තින්නේ. ඉතින් මෙතනට තමයි අපි අර මම පෙන්නපු මෙන්න මේ කොතනද එක මෙන්න මේ බ්ලොග් එක ඇතුලේ තියෙන මෙන්න මේ පේජ් එක අපිට මෙන්න මෙතනට තමයි දාගන්න ඕන. ඉතින් ඉස්සල්ලා අපි මේ වැඩේ කරගෙන ඉමු. හරි ඒකට මම මෙන්න මේ CSS ෆයිල් එක ගෙනහිල්ලා දාන්න ඕන public folder එක ඇතුළට. හරි public folder එක මෙන්න මෙතන තියෙන්නේ. මේකේ blog.css එක CSS folder එක ඇතුළට දාගත්තා. okay හරි දැන් index.html එක මම මෙතන text editor එකෙන් open කරගත්තා. එතන වැඩ කරන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. මම මේක VS Code වලින් open කරගන්නම්කෝ. හරි මේක මම copy කරගන්නවා. copy කරගෙන ආයමත් sorry Laravel blog එකට ඇවිල්ලා මම මෙන්න මේ resources වල views වල welcome කියන මෙන්න මේ page එකට දානවා සම්පූර්ණ මම දැන් අරගත්ත code එක දාලා. ඒක දැම්මට පස්සේ පොඩ්ඩක් අපි බලමු මෙතන මම මේක අයින් කරන්න. refresh කරාම font එකේ මොකක් හරි අවුලක් තියෙනවා. ඒක අවුලක් නෑ. අපි දැනට මේක මේ තියෙන විදිහටම පාවිච්චි කරමු. හරි ඒක වැඩ ඉස්සෙල්ලා මම කියලා ඉන්නම් දැන් මම මොකද්ද මේ කරේ කියලා. හරි දැන් මෙතන මේ මම දැන් ආවේ resources වල views resources වල views folder එක ඇතුළට මම මේ ආවේ. එතකොට MVC architecture එකේ තියෙන MV වලින් කියන views තමයි මෙන්න මේ folder එක ඇතුළේ තියෙන්නේ. එතකොට මේකේ ඇතුළේ තියෙන්නේ අපිට ඒ කියන්නේ client මේ පේන දේවල් තමයි මේ folder එක ඇතුළේ තියෙන්නේ. කියන්නේ මේ page එක ගත්තොත් මේක view එකක්. ඒ වගේ view තමයි මේක ඇතුළේ තියෙන්නේ. හරි. ඉතින් දැන් welcome එකට තියෙන්නේ මේකනේ. මෙතන CSS අපිට blog.css එක font එක මම හිතන්නේ මිස් වුණේ අපි blog.css ෆයිල් එක හරියට ආවේ නැති නිසා ලින්ක් කරලා නැහැ. ඒකට අපි මෙන්න මේ වගේ තමයි කෝඩ් එක href එක ඇතුළට මෙන්න මේ වගේ කෝඩ් එකක් දාන්නේ. access මේක ෆන්ක්ෂන් එක block css sorry block css නිකන් දීලා හරියන්නේ css/block sorry asset හරි දැන් ෆොන්ට් එක ඔයාලට පේනවා ඇති වෙනස් වුණා. හරි දැන් මම පොඩි වැඩක් කරනවා ඉස්සෙල්ලාම. ඒ තමයි පොඩක් ටර්මිනල් එක අයින් කරගන්නම් මෙතනින්. මෙන්න මේ කන්ටේනර් එක කියන්නේ බොඩි එක ඇතුලේ තියෙන ටික තමයි අපි නිතරම චේන්ජ් වෙන්නේ. ඒ නිසා මම මෙතන ෆුටර් එකකට නෙමෙයි ඉන්න බලන්න මේන් එකෙන් ඉඳන් post title
හරි පොඩ්ඩක් ඉන්නවා ඉස්සෙල්ලා වං මෙතන අපි පාවිච්චි කරන ටික විතරක් මෙතනට ගන්න අනිත් ටික අයින් කරලා දාන්න. අපිට මේ මෙතනින් යට තියෙන ඔක්කොම වැඩක් නැහැ. මම මේ කොපි කරගෙන මෙතනට ඇවිල්ලා සර්ච් කරනවා කොහෙද තියෙන්නේ කියලා බලන්න. හරි මේන් එක ඇතුලේ තියෙන්නේ මේන් එක සම්පූර්ණයෙන් අයින් කරලා දාමු. හරි දැන් බලමු රිෆ්‍රෙෂ් කරලා. හරි දැන් ෆුටර් එකයි උඩ තියෙන මෙනු එකයි මෙනු එකත් අපි අයින් කළා තමයි එකත් වැඩක් නැහැ දැනට. world මේ තියෙන මෙනු එක මේ මෙනු එක එන්න මේ විදිහට අයින් කරමු. හරි ඊට පස්සේ subscribe button එකක් තියෙනවා ඒක කමන්න එක දැනට තියමු. හැබැයි වැඩ කරන්නේ නැහැ අපි මොකුත් දැනට ඒක මුත් කරන්නේ. ඒක අපි පාවිච්චි වෙන්නේ හේකුත් නෑ ගොඩක් දුරට. දැනට පොඩ්ඩක් මේක පොඩ්ඩක් හොඳට පේන්න ඕන හින්දා මේක එහෙම තියාගමු. මේ ටයිටල් මේ කන්ටෙන්ට් ටික මෙහෙම තියාගමු. ඒකට ප්‍රශ්නයක් නෑ. මම හදන්නේ ඉස්සල්ලාම මෙන්න මෙතනට පෝස්ට් අලුතෙන් පෝස්ට් දැම්මම මෙන්න මෙතනට වැටෙන විදිහට තමයි මම දැන් හදන්නේ. ඉතින් ඉස්සල්ලාම දැන් මම කරන්න ගියේ මෙන්න මේ බොඩි එක ඇතුලේ තමයි අපේ ඒ කියන්නේ අපි අලුතෙන් දාන දේවල් මෙන්න මේක ඇතුළේ තමයි වැටෙන්නේ. ඒ කියන්නේ බොඩි එක ඇතුළේ තමයි වැටෙන්නේ. ඒ නිසා අපිට මෙන්න මේ කොටස දැන් මම අයින් කරන්නේ කියන්නේ අපි කන්ටෙන්ට් එක තමයි මේ දැන් මම සිලෙක්ට් කරගෙන ඉන්නේ. මේක තමයි නිතරම චේන්ජ් වෙන්නේ. මෙතන චේන්ජ් වෙද්දි තමයි කියන්නේ මේ මැද හරිය චේන්ජ් වෙන්නේ. අපි ෆුටර් එක චේන්ජ් කරන්නේ නැහැ නේ ඉබරයක් නැතුව. කියන්නේ ෆුටර් එක එකමයි. ඒ වගේම নেভিගේෂන් බාර් එක නැත්තම් नेविगेशन भाग ඒ විදිහටම තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒක රික්වයර්මන්ට් එක අනුව වෙනස් වෙනවා. දැනට අපි මේ කරන වැඩේදී ඒක ඒ විදිහට තමයි වෙන්නේ. ඒ නිසා මේ කොටස අයින් කරොත් හිතන්න මේ කැල් විතරයි තියෙන්නේ. කියන්නේ කෝඩ් එක මේක. දැන් පොඩ්ඩක් රන් කරලා බලමුකෝ. සෝරි මම හිතන්නේ මම වැරදියට සිලෙක්ට් කරලා තියෙන්නේ. මම හෙඩර් එකත් එක්ක සිලෙක්ට් කරලා පොඩ්ඩක් ඉන්න. හරි මෙන්න මෙතන ඉඳන් මෙතනට වෙන්න ඕන බලමු. right ඔව් ඒ විදිහ හරි. දැන් ඔයාලට පේනවා ඇති নেভিගේෂන් බාර් එකයි ෆුටර් එකයි විතරයි තියෙන්නේ. ඕක තමයි දැන් අපේ ලේඅවුට් එක. ওই ලේඅවුට් එක මැදට තමයි අපි දාන කන්ටෙන්ට් එක වැටෙන්නේ. ඒ නිසා මේක මම ලේඅවුට් එකක් විදිහට පාවිච්චි කරනවා. ඒකට කරන්න තියෙන්නේ මම දැන් මෙතන මේ අයින් කරපු පොඩ්ඩක් කමෙන්ට් කරගන්නම් දැනට ඔහම. ඊට පස්සේ මේක සම්පූර්ණ කොපියක් ගන්නවා ආයෙමත් අරගෙන app.blade එකේ නෑ ඒක එඩිට් කරන්න ඕනේ. අපි එතන අලුතෙන් ෆයිල් එකක් හමු front end කියලා. frontend.blade.php හරි මේ හැදුවේ PHP ෆයිල් එකක්. එතකොට ඇයි මම මෙතනට blade කියලා දැම්මේ? frontend.blade අපිට පුළුවන් මේක frontend.php කියලා තියන්න. එහෙම තියන්න බෑ Laravel framework එකේ. Laravel framework එකේ view වල අනිවාර්යෙන් blade කියන කොටස අඩංගු වෙන්න ඕන. blade කියලා දැම්මොත් විතරයි Laravel දන්නේ මේක view එකක් කියලා. එහෙම නැති වුණොත් error එකක් තමයි එන්නේ. හරි. දැන් මෙතනට මම අර copy කරගත්ත code එක දානවා. තාලා මම මෙතන කමෙන්ට් කරගත්තනේ මෙන්න මේ විදිහට. ඒක තමයි මේක තමයි අපි content එක මේක තමයි අපි change වෙන්නේ නිතරම. මේක මම අයින් කරගෙන මෙතනට yield content කියලා දාගන්න. ඒ කියන්නේ මේ මෙතන තමයි අපි මාවත් කරද්දි තේරෙන්නේ මෙතන තමයි content එක වෙනස් වෙන්නේ. දැන් මේක මෙතනට දාලා welcome එකට ඇවිල්ලා මේ කෝඩ් එක සම්පූර්ණ මගනවා. මකලා අපි දැන් layout එක ගන්න පාවිච්චි කරන්නේ. එතකොට අපි layout එක extend කරනවා. extend front end layouts.frontend කියලා යන්නේ layouts folder එක ඇතුලේ තියෙන front end
කියන ලේඅවුට් එක තමයි තෝරන්නේ. ඒ විදිහට. ඒ කියන්නේ ඩොට් එකෙන් යන්නේ ෆෝල්ඩර් එක ඇතුළට යනවා. ලේඅවුට්ස් ෆෝල්ඩර් එක ඇතුලේ front end view එක. එතකොට දැන් මේක එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා. එක්ස්ටෙන්ඩ් කරාට පස්සේ ඔයාලට ඔක තව ඕනනම් දැනගන්න පුළුවන්. කියන්නේ පොඩ්ඩක් බලාගන්න මම මේක මෙතනින් අයින් කරලා දැන් පොඩ්ඩක් රන් කරන්නම්කෝ. එතකොට නිකම්ම white page එකක් තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ මුකුත් කියන්නේ අතර මෙතන මුකුත් නැහැ නේද දැන් දාලා. හැබැයි අපි මේක එක්ස්ටෙන්ඩ් කරමු මේ විදිහට. දැන් බලන්න මොකක්ද වෙන්නේ කියලා. අර අපි කලින් දැක්කම දේ නේද දැන් පේන්නේ. හරි. ඒක තමයි එතන මම එක්ස්ටෙන්ඩ් කියලා දුන්නේ. ඒ කියන්නේ අපි අර ලේඅවුට් එක මේ වෙල්කම් පේජ් එකේ ඉඳන් එක්ස්ටෙන්ඩ් කරනවා. ඊට පස්සේ section content. ඒ කියන්නේ front end layout එක ඇතුලේ තියෙන content එක ඇතුලේ තමයි අපේ content එක දාන්නේ. එතකොට මෙතන section එක ඇරි ඒ කියන්නේ section මෙහෙම open කරාට පස්සේ මේක හැමත් නිකන් හරියට නිකන් මේ if condition එකක් ආය අනිත් පැත්තට වහනවා වගේ මෙතනත් section එක end කරන්න ඕන. ඒ වගේ section එක end කළා මම අර copy paste කරගත්ත code එක මේක ඇතුළට දාලා comment එක අයින් කරනවා. හරි. පොඩ්ඩක් code එක format කරගමු. හරි. අවුලක් දැන් පොඩ්ඩක් refresh කරාම අපි අර මුලදී දැක්කදී මේ විදිහට පේනවා. දැන් අපි බේසික් දේවල් ටික කරගත්තා. හරි. ඊළඟට කරන්න ඕන අපි කන්ට්‍රෝලර් එකක් හදන්න ඕන. කන්ට්‍රෝලර් එකක් හදන්නේ ඉස්සලම දැන් මෙතන sign up තියෙන්නේ. මම මේ sign up එක link කරගන්නම් ඉස්සලම. ඉන්න බලන්න layout එකේ front end එකේ navigation වලට ඇවිල්ලා මෙතන තියෙන class එක මම මෙන්න මේක එතනට අපි සාමාන්‍ය router එකක් දෙනවනේ. ඒ කියන්නේ අපි link කරනවා නම් page එකකට ඔයාලට මෙහෙම link කරන්නවත් පුළුවන්. මම ඉස්සෙල්ලා එක් කරන්න register refresh කරා. දැන් මේක click කරොත් register වෙන form එකට තමයි එන්නේ. අතන මම පාවිච්චි කරේ /register. හැබැයි මෙහෙම පාවිච්චි කරන එක ඇඟට ගුණ නැහැ. ඔයාලා ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ නිසා පුරුද්දක් විදියට මෙන්න මේ වගේ පාවිච්චි කරන්න route function එක ඇතුළට පාස් කරන්න route name එක. route name එක තමයි register. මේ route name එක මම පෙන්නන්න කොහොමද ආවි කියලා දැන් පොඩ්ඩක් මම refresh කරන්නම් මෙතන. ඒත් මෙතන ඔයාලට පේනවා ඇති. දැන් ඒත් register වලටම එන්නේ. හරි. route name එක කියන්නේ මම එන්නම් හරි සර්ච් කරලා යන්න හොඳ නැහැ. ඔයාලට පෙන්නන්න ඕන කොහෙන්ද යන්නේ කියලා. මෙන්න මෙතන routes folder එක ඇතුලේ තියෙනවා web.php කියලා ෆයිල් එකක්. මේ ෆයිල් එක ඇතුලේ පේනවද? auth routes කියලා තියෙනවා. මෙන්න මේක. ඉතින් මෙන්න මේකෙන් මේ ෆන්ක්ෂන් එක කෝල් කරාම මෙතනට මේ වගේ route ටිකක් වැටෙනවා. ඉතින් ඒක අපිට පේන්නේ නැහැ. මෙතනට return වෙන්නේ මේ වගේ route ටිකක්. ඒ නිසා තමයි ඒතර ඒ කියන්නේ දැන් මෙතන route මෙන්න මේ name function එක ඇතුළේ මේ home කියලා දීලා තියෙනවනේ. ඒ කියන්නේ මේ route එකේ name එක තමයි home. තේරුණාද? එතකොට මේ මෙතන auth route වල ওই දෙක ඇතුලේ කරලා තියෙන්නේ. ඒ හින්දා අපිට මොකුත් කරන්න දෙයක් නැහැ. අපිට දීලා තියෙන route name එක පාවිච්චි කරන්න තියෙන්නේ. හරි. register එක මම ඒ වගේම login එකත් මෙතනට දාගන්නම්. බලමු login එකක් පොඩක් ඉන්නලා. එතන CSS ප්‍රශ්නයක් වෙයිද? පොඩි අවුලක් යනවා. class එකක් දෙන්නම්. mr2 margin එකක් දුන්නා. හරි දැන් පොඩ්ඩක් ලස්සනට එතන පේනවා. sign up එක මෙතන sign up එක login කරනවා. login in ඊට පස්සේ route name එක login. හරි refresh කරා login click කරාම login page එකට දැන් එන්නේ. හරි. දැන් යමු මම ඉස්සෙල්ලා database එක ආයෙමත් reset කරගන්නම්. මට user registration එක මතක නැහැ log වෙන හැටි. කොහොමද මම
database එකම reset කරගන්න. මේක කරන්නේ PHP artisan migrate fresh විතරක් ඇති. fresh එක මේ විදිහට type කරාම database එක මුල ඉඳන් ආයෙමත් migrate වෙනවා. තියෙන data තියෙනවා නම් ඒවා අයින් වෙලා empty table හැදිලා DB එක reset වෙනවා. හරි. දැන් මම අලුතෙන් register වෙනවා. register වලට ඇවිල්ලා මම මගේ email එක පාවිච්චි කරලා register වෙන්නම්. password එක 128. හරි. දැන් මම log වෙලා ඉන්නේ. එතකොට දැන් මම මෙතන අයින් කරගෙන මෙතනට මේ link එක දෙන්න අපි index page එක මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. හරි. දැන් අපි කරන්න ඕන මෙතනින් post එකක් දාන්න form එකක් හදලා මේ form එක submit කරාම ඒ data ටික database එකට ගිහිල්ලා මෙන්න මෙතනින් මෙන්න මෙතන මේ featured post කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ card වලට අපි දාන අලුත් post ටික render වෙන්න තමයි හදන්න ඕන. එතකොට ඒක දැන් කරන්න ඉස්සෙල්ලාම අපි මෙතනට form එකක් දාගමු. මේ dashboard කියන තැනට. මේ ෆයිල් එක තියෙන්නේ ඒ view එක ෆයිල් එක නෙමෙයි. මෙන්න මෙතන home කියලා තියෙන්නේ. මෙන්න මේ view එක තමයි මෙතන මේ home එක කියලා තියෙන්නේ. ඒතර මෙතනට අපි දාමු අර මම කිව්ව form එක. ඒ form එක ගන්න පුළුවන් අපි යන් bootstrap වලට bootstrap form කියලා search කරනවා. අපි ගමු මෙන්න මේ form එක අරගෙන පොඩ්ඩක් edit කරගමු. හරි පොඩ්ඩක් ඉස්සෙල්ලා බලමු මේක හරියට වැටෙනවද? හරි ප්‍රශ්නයක් නෑ. email address එක අපේ post title එක මේ ටික අයින් කරනවා. label id එකත් අයින් ගමු. මේවත් වැඩක් නැහැ. place holder එක තියාගමු. enter post title small tag එකත් ඕනේ. මම යට ටිකත් අයින් කරලා දාන්න නැත්නම් කරදරයි. හරි post title එක හරි පොඩ්ඩක් බලමු. හරි post title input එක හරි. දැන් අපි දෙවෙනි input එකට යන්. ඒක තමයි description එකක් දෙන්න ඕන. මෙන්න මේ වගේ මෙන්න මේ description එක දාන input එක මෙතනින් දෙමු. post description මෙතනටත් post description type එක email එකක් නෙමෙයි දෙකම text. ඒක basic දේවල් ඔයාලා දන්නවා. ඊට පස්සේ name එකක් දෙමු. input එකට name එක මේක තමයි title. එතකොට මේක තමයි description. right දැන් පොඩ්ඩක් බලමු form එක. හරි submit button එකේ නම rename කරගමු post කියලා. හරි මේක තමයි අපි form එක. ඒතර මේකෙන් තමයි අපි අලුත් post දාන්නේ. පොඩ්ඩක් ඉන්න description එක text එක මේ input එක හරියන්නේ නැහැ. අපි මේකට text area එකක් දෙමු. මොකද description එක කියන්නේ ටිකක් ලොකු content එකක් එතන වැටෙනවනේ. ඒ නිසා මේක මෙතනින් එහෙම අයින් කරගෙන select sorry මොකක්ද ඒ කරේ text area sorry ඊට පස්සේ class එක form control okay මම placeholder එක අපි මේ විදිහට දෙමු. හරි මෙන්න වගේ තියෙනවා දැන්.
මේකේ රෝස් 5ක් වගේ දාගමු. පොඩ්ඩක් තියෙනවනේ නිකන් ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න පුළුවන් කියලාත් පේනවනේ. හරි. ඊට පස්සේ කරන්න ඕන දේ තමයි අපි මෙතන මොනවා හරි ටයිටල් එකක් වගේ ටයිප් කරගෙන ඩිස්ක්‍රිප්ෂන් එක ටයිප් කරගෙන පෝස්ට් බටන් එක උඩ ක්ලික් කරාම මේක අපේ ඩේටාබේස් එකට යන්න තමයි ඕන. ඒ වැඩේ කරන්න අපි මෙතන මං කිව්වා ඩේටාබේස් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ මොඩල්. එතකොට අපි ඉස්සෙල්ලම මොඩල් එකක් හදා ගන්න ඕන. මොඩල් එකක් හදාගන්න විදිහ මම දැන් කියලා දෙන්නම්. මොඩල් හදන්නේ ඒකටත් ආටිසන් කමාන්ඩ් එකක් තියෙනවා. php artisan make model. ඊට පස්සේ මොඩල් එකේ name එක අපි මොඩල් එකේ name එක වෙන්නේ post. අපි හදන්නේ post නේ. එතකොට post space මේ වගේ dash එකක් දාලා m වලින් කියන්නේ migration file එකක් හදන්න ඕන. migration file එකක් ගැන මම ඔයාලට කිව්වා මෙන්න මේ database folder එක ඇතුලේ migrations folder එක ඇතුලේ මෙන්න මේ තියෙන්නේ migrations file. එතකොට create users කියලා create users table කියලා දෙන. ඒතර migration file එක මේ තියෙන create users table කියන්නේ මේ migration file එකෙන් වෙන්නේ users table එක database එකේ create කරනවා. අපි අර php artisan migrate කියන command එක run කරාම මෙන්න මේ migrations file පාවිච්චි කරගෙන එයා db එක හදා ගන්නවා. එතකොට අපි SQL query ලියලිය db එක හදන්න දඟලන්න ඕනේ නැහැ Laravel එක වැඩ කරද්දී. හරි. දැන් මෙතන m පාස් කරනවා. m පාස් කරාම වෙන්නේ migration file එක මේ post model එකට හැදෙන එක. හරි මම දැන් enter කරා. ඔයාලට පේනවා ඇති create post table කියලා මෙන්න මෙතනට ආවා. post table එකේ මම migration file එක open කරගත්තා. දැන් අපි කරන්න ඕන අර මෙතන එන title එකයි description එක දැන් database එකේ save කරගන්න බෑ. ඒ නිසා අපි දෙකට අදාළ field දෙක මෙන්න මෙතනින් අපි code කරගන්න ඕනේ. code කරගන්නේ table SQL මොකක්ද ඒකට කියන්නේ column එකේද SQL data type එක. ඒ කියන්නේ අපි දාන column එකේ දැන් මේක post table එකනේ. table එකේ එක column එකක තමයි title එකයි description එකයි තියෙන්නේ. ඒතකොට title එක string data type එකට තමයි දාලා ඉන්නේ. ඉතින් හරි lazy string කියලා type කරගත්තා. ඊළඟ function එක ඇතුලේ title කියලා නම දෙනවා. දීලා ඊට පස්සේ මම පොඩ්ඩක් copy paste කරගත්තා ඊළඟ එක description එක. හැබැයි ඒකට string පාවිච්චි කරන්න බෑ. string වල අපිට character 255ක් මතක විදිහට 255ක් වගේ තමයි තියාගන්න පුළුවන්. ඒ නිසා අපිට text එකක් පාවිච්චි කරනවා. අපි description එක කියන ලොකු text එකක්නේ. ඒ නිසා වචනේම අර්ථය තියෙනවා. text කියලා අපිට function එකක් දීලා තියෙනවා මෙයා. ඒතකොට description එක මෙන්න මෙතන මේ වගේ දෙනවා. ඒතකොට data type එක වෙන්නේ text. SQL වල text කියලා data type එකක් තියෙනවා. හරි. table එක හරි. හරි මෙච්චරයි. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න. මෙතන අපි table එකේ දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ මොකද මේ මෙතන තියෙන registration form එක ඔයාලා දකින්න ඇතිනේ. අපි අර register ගියාම මේ register form එකෙන් ඕනම කෙනෙක්ට register වෙන්න පුළුවන්. අපි මේ හදන app එකට. එතකොට එහෙම හැදුවට පස්සේ දැන් එයාලත් post කරාම post කරේ කවුද කියලා දැනගන්න ඉබේ. එහෙම post කරේ කවුද කියලා දැනගන්න ඕන නම් අපි මේ post එකක් database එකට save කරවද්දී අපි කියන්න ඕන මෙන්න මේ user තමයි මේක save කරගන්නේ කියලා. එතකොට තමයි අපිට මේක identify කරගන්න පුළුවන් මේ post එක දැන් මේ user මේ post එක දැන් මේ user ඒ වගේ කියලා. එතකොට ඒක අපි අල්ලගන්නේ අපි ඒකට තමයි database වල SQL relationship පාවිච්චි කරන්නේ.
ඉතින් මේකේ සුපිරිම දෙයක් තමයි ලැරවල් වල රිලේෂන්ෂිප් කියන්නේ nothing. පට්ටම ලේසි. බලන්න කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. table ඉස්සල්ලාම මම user id එක සේව් කරගන්න ඕනේ. ඒකට මම පාවිච්චි කරන්නේ unsigned big integer කියන data type එක. එතකොට user id තමයි column name එක. හරි. කියන්නේ මේක දැන් column name එකක් විතරයි. හැබැයි අපි මෙතන තමයි relationship එක ගහුවේ නැහැ. දැන් තමයි relationship එක ගහන්නේ table foreign key එකක්. foreign key එක තමයි user id. මේක reference කරනවා references id on users table එක. මොකද්ද මේ උනේ? foreign user id ඒ කියන්නේ මේ user id එක foreign key එකක් කරනවා. sorry foreign foreign column එකක් වෙනවා. එතකොට foreign key එකක් වෙනවා. එතකොට users table එකේ id තමයි ඒකට reference වෙන්නේ. කියන්නේ user table එකේ id post table එකේ user idත් එක්ක පොඩි සම්බන්ධයක් ඇති වෙනවා. ඒකෙන් තමයි relationship කියන්නේ ඒකනේ. එතකොට මේ දෙන්න සම්බන්ධයි. එතකොට තමයි අපිට මෙන්න මේ user තමයි මේ post එක දැම්මේ කියලා හොයාගන්න පුළුවන්. හරි. දැන් අපි අලුතෙන් හදපු migration file එක කියන්නේ post migration file එක මෙන්න මේ වගේ php artisan migrate කියන command එක පාවිච්චි කරලා අලුතෙන් හදපු එක db එකට migrate කරගමු. එතකොට මෙහෙම migrate කරද්දි මම කලින් run කරේ fresh කියලා. කියන්නේ colon fresh පාවිච්චි කරන්නේ db එක reset කරගන්නවා නම් අලුතෙන්ම db එකට data කියන්නේ table ටික migrate කරගන්නවා නම් එහෙම නැතුව නිකම්ම db artisan migrate පාවිච්චි කරන්නේ අලුතෙන් හැදුන table ටික migrate කරන්න. ඒ කියන්නේ දැනට db එකෙන් නැති අලුතෙන් තියෙන ටික migrate වෙනවා. එතකොට මම මේක run කරාම අතන වලට පේනවා ඇති මෙන්න මේ migration file එක migrated කියලා වැටලා තියෙනවා. කියන්නේ database එකට ගියා. මේක දැන් අපි check කරලා බලමු මේක ගියාද නැද්ද කියලා. එකට php myadmin කට යමු. පොඩ්ඩක් ඉන්න. අපි ඉස්සලා mem server එක මගේ දැන් run වෙලා තියෙන්නේ. තනට ගිහිල්ලා මට බලමු link එක මොකක්ද කියලා මට මතක නැහැ. MySQL මෙන්න මෙතන තියෙන PHP myadmin. හරි. මම close කරගන්න. එතන මම හදපු තව database ටිකක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. මෙන්න මේ my app කියන්නේ අපි ඔය දැන් හදන blog එකේ තියෙන database එක තමයි my app කියලා තියෙන්නේ. හරි. මෙතන දැන් post කියලා තියෙනවා වල පේනවා ඇති. post එක ඇතුලේ user id title description කියලා දැන් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපි මොකද්ද කරන්නේ? දැන් තමයි තියෙන්නේ දැන් මොඩල් එක හැදුවා. ඔයාලට මොඩල් එක පෙන්වන්න අමතකුණානේ මට. මොඩල් එක තියෙන්නේ app folder එක ඇතුලේ models post කියන්නේ අපි හදපු මොඩල් එක. එතකොට දැන් අපි හදමු ෆෝම් එකට ඇවිල්ලා ඒ කියන්නේ මෙන්න මේ ෆෝම් එක මේක තමයි ෆෝම් එක post එකක් අලුතෙන් දාන්නේ. මෙතනට ඇවිල්ලා අපි sorry එතනට එන්න කලින් පොඩි වැඩක් කරන්න ඕන. මොකක්ද දන්නවද? ඉස්සෙල්ලාම අපි route හදාගමු. route එකක් කියන්නේ මොකක්ද කියලා එතකොටම කියලා දෙන්න පුළුවන්. routes folder එක ඇතුලේ තමයි web.php කියලා ෆයිල් එකක් තියෙන. මෙන්න මේක ඇතුලේ තමයි අපිට ඕන routes ටික දාගන්න. ඉතින් දැනට එක route එකක් තියෙනවා. මේක කලින් පෙන්නනවා මම හිතන්නේ. මේ වගේ තමයි අපි route හදන්නේ. දැන් මෙතන route class එකෙන් get method එක call කරනවා. get කියන්නේ ඔයාලා අහලා ඇති. get කියන්නේ method එකක්. method එකක් කියන්නේ form වල තියෙනවනේ method කියලා. ඒක මම පෙන්නන්නම්. මෙතන home මේ form tag එක ඇතුලේ method කියලා තියෙනවනේ. අහලා තියෙනවනේ. මෙතන තියෙනවා post එහෙම නැත්නම් get. අන්න ඒ වගේ එතන ඒ කියන එක තමයි මෙන්න මෙතන web.php එකේ මෙන්න මෙතන get එහෙම නැත්නම් අපිට post ඕන post.
ඒ වගේ. හරිද මේ ගෙන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි කරන්න ඕන මෙතන රවුට් එකක් හදන්න. රවුට් එක මෙතනටත් හදන්න කලින් මම හිතන්නේ කන්ට්‍රෝලර් එකක් හදාගත්තොත් හොඳයි. ඒක වැඩි ලේසි වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම කන්ට්‍රෝලර්ස් වලට යමු. කන්ට්‍රෝලර්ස් වල තියෙන්නේ මෙන්න මේ app folder එක ඇතුලේ http folder එක ඇතුලේ controllers ඇතුලේ home controller කියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ route එකේ home controller කියලා class එකක් තියෙනවා. මේ class එක පාවිච්චි මේ පාවිච්චි කරන්නේ මෙන්න මේ file එකේ තියෙන ඇතුලේ තියෙන class එක තමයි. කියන්නේ මේ ඔයාලට මේ path එකත් මෙතන බලා ගන්න පුළුවන් app http controllers කියලා තියෙන්නේ. මේ තමයි control එකට දීලා තියෙන path එක. හරි ඉස්සලා අපි control එකක් හදාගමු. ඒක හදන්නේ control එකක් හදාගන්නේ Laravel වල ගොඩක් දේවල් හදාගන්න ඕන නම් artisan command පාවිච්චි කරන්න පුළුවන්. control එකක් හදාගන්න php artisan make controller එක නම තමයි අපි දෙමු post controller. ඕක තමයි controller එකේ නම. හරි ඔයාලට පේන ඇති controllers folder එක ඇතුලේ post controller කියලා මෙන්න මේ වගේ controller එකක් හැදුණා. මෙතන තමයි කියන්නේ මෙතන තමයි අපි logic එක ලියන්නේ. මෙන්න මේ data ටික අරගෙන මෙන්න මේ model එකට යවලා මේක save කරවන්න කියලා. එතකොට දැන් ඒකට අපි ඉස්සෙල්ලාම කරන්න ඕන අපි method එකක් ලියන්න ඕන public function store තමයි මම පාවිච්චි කරන method එකේ නම. මේකට request කියන class එක pass කරගන්න ඕන. request ඒ කියන්නේ request කරන්නේ කවුද? client. ඒ කියන්නේ මෙතන user මේ web page එක බලන කෙනා. මෙතන ඉඳන් එයා post actions බටන් එකට click කරාම මේ click කරන එක තමයි කියන්නේ request කරනවා කියලා. එතකොට එන request එකේ data මොනවද එන්නේ? post title එකයි post description එකයි. මේවා අපි catch කරගන්නේ මෙන්න මේ store method එකේ ඇතුලේ තියෙන මෙන්න මේ request variable එකෙන්. හරි. දැන් අපි ඉස්සල්ලාම මෙන්න මේ විදිහට model එක මෙතනට ගන්න ඕනේ. model එක තමයි post කියලා type කරලා enter කරපුවම මෙන්න මේ වගේ post class එක import වෙනවා. අපි id පාවිච්චි කරන්නේ එකයි. ඔයාලා දන්නවා ඒක ගොඩක් ලේසි code කරද්දි. එතකොට post create මෙන්න මේ create එක ඇතුලේ අපි ඉස්සල්ලාම user id කවුද මේක හැදුවේ? ඒතර user id එක අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් Laravel අපිට දීලා තියෙනවා. මෙන්න මේ වගේ auth function එක ඇතුලේ user ඇතුලේ method එක ඇතුලේ id එක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. කියන්නේ auth user කියන්නේ දැනට log වෙලා ඉන්න user ගේ සම්පූර්ණ data ටික අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. දැන් මම මෙතන ගත්තේ id එක id එක නැත්නම් name එක නැත්නම් email එක ඕන දෙයක් ගන්න පුළුවන්. හරි. අපි දැන් user id එක ගත්තා. දෙවෙනියට ඕන වෙන්නේ title එක. title එක ගන්නේ request එකෙන්. client කරන request එකෙන් අපි තමයි title එක catch කරගන්නේ. title එක ගත්තා. ඊට පස්සේ description එක request description. හරි. ඊට පස්සේ මෙතන status session status right දැන් මොන වෙන්නේ මෙතන තමයි දැන් මේ method එක අපි හදාගෙන තියෙන්නේ. කියන්නේ අපි අර route එක හරි දැන් අපි route එක හදමු. එතකොටම
එතකොට මම කියලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. රවුට් එක ඊළඟ රවුට් එක හදනවා. එතන මම කමෙන්ට් එකක් දාන්නම් post රවුට් එක හදන්න පටන් ගන්න. රවුට් මේකේ මෙතඩ් එක තමයි post. අපි get පාවිච්චි කරන්නේ post එකක් තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ form එක submit වෙද්දි. එතකොට route name එක වෙන්නේ post store. ඊට පස්සේ අපි class එක controller එක import කරගන්නවා. මෙන්න මේ විදිහට post controller ඉම්පෝට් වුණාද? ඔව් ඒක ඉම්පෝට් වුණා. ඒතර මේ වගේ කැත විදිහට දිගට පෙන්වන්නේ නැහැ. මෙන්න මේ වගේ පොඩ්ඩක් ඉම්පෝට් කරනකොට ලස්සනයි. class ඊට පස්සේ අපි method එකේ නම දෙනවා. method එකේ නම තමයි store. හරි. ඊට පස්සේ අපි route එකට name එකක් දෙමු. එතකොට අපිට පාවිච්චි කරත් ලේසි. මම අර මුලදී කිව්වා වගේ route function එක පාවිච්චි කරද්දී අපිට මෙන්න මේ route name එක පාවිච්චි කරන්න පුළුවන් හරි ලේසියි. post store මේක තමයි route name එක. එතකොට මේ route name එක ඒ කියන්නේ මෙන්න මේ route එක තමයි call වෙන්නේ. මේක call වුණ ගමන් අර මෙතනින් යන data ටික request එකෙන් අතර request එකෙන් අරගෙන request එකෙන් post model එකට දාලා මේ create function එක පාවිච්චි කරන්නේ අලුතෙන් record එකක් හදන්න. එතකොට අලුතෙන් post එකක් add වෙනවා. හරි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේක ගොඩක් ලේසි. දැන් පොඩ්ඩක් boring වෙලා ඇති. ඉතින් මුල හින්දා මේක කරද්දි තේරෙයි. හරි. ඊට පස්සේ එතන හැදුවා. ඊට පස්සේ හරි. මේ තැන් දෙක ඕකේ. අපි යන් දැන් form එකට. form එකේ method එක get නෙමෙයි post action එක action එක තමයි action එකටත් මම අර කිව්ව විදිහටම ඕනනම් කැමති නම් මෙන්න මේ වගේ /post store කියලා නිකන් ඕනේ නැනේ කොහොම ලියන්නේ නේද? බලන්න හිතන්නකෝ දැන් ඔයාලා තන දිග රවුට් එකක් තුන කියලා මොකක් හරි ඔයගේ මොනවා හරි මොකක්ම හරි දිග රවුට් එකක් තුන ඔක අපි දමාගෙන ටයිප් කරන්න එපා. ඒ නිසා එහෙම ඕනේ නැහැ. අපි පාවිච්චි කරමු route function එක. මොකද අපි hard code කරන්න යන්න ඕනේ framework එකක් පාවිච්චි කරනවා. framework එකෙන් උඩරිම වැඩ ටික ගන්න ඕනේ. එතකොට route name එක pass කරමු post store. හරි. තව මෙතන පොඩි validation එකක් මේක required කරමු. මොකද database එකට එතකොට data යනවා අනිවාර්යෙන්. required. හරි. දැන් පොඩ්ඩක් අපි මේක ටෙස්ට් කරලා බලමු. post title එක post number 1 description blah 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 මොනවා හරි. ඊට පස්සේ මම post button එකට ක්ලික් කරනවා. page.expire මොකද්ද මේ මගුල? ඒක තමයි කියන්නේ Laravel වල තියෙන security එක. ඉතින් ඔයාලා මේ form එකකින් post ඒ කියන්නේ method එක post පාවිච්චි කරනවා නම් ඔයාලට CSRF කියන token එක යවන්න ඕන මේත් එක්කම. මොකක්ද මේ CSRF කියන්නේ? මම ඒක පොඩ්ඩක් පෙන්නලා ඉන්න ඉස්සෙල්ලම මෙන්න මේ වගේ ඔයාලට Google කරන්න මොනවාම හරි දෙයක් අලුතෙන් ඔයාලට හොයාගන්න ඕන නම් Google තමයි ඒකට තියෙන හොඳම විසඳුම. Laravel CRF කියලා ටයිප් කරා මේ තියෙන CRF doc එක මේ doc එකේ තියෙනවා මේක Laravel වල security වලට පාවිච්චි කරන එක. ඉතින් මේක ඔයාලා කියවලා බලන්න මොකක්ද මේකෙන් කියලා තියෙන්නේ කියලා. හරි. මට ඕන එක පෙන්නන්න. හරි ඊට පස්සේ අපි CSRF මේ වගේ දාගන්න ඕන. @CSRF. ඒතර මේක දැම්මම වෙන්නේ අපි පොඩ්ඩක් යමු මෙතන එක්ස්පෝර්ට් එකට. මම දැන් පොඩ්ඩක් මේක අයින් කරගන්න. ඊට පස්සේ right click කරගෙන view page source යනවා. source එකට ගිහිල්ලා මෙන්න මෙතන තමයි අපි home එක තියෙන්නේ. හොඳට බලාගන්න. මෙන්න මෙතන යට දැන් මුකුත් නැහැ.
මම දැන් මෙතන CSRF එක දානවා. දාලා මම රිෆ්‍රෙෂ් කරනවා. අන්න දැක්කද? hidden data එකක් යනවා නම underscore token. ඒකින් මෙන්න මේ වගේ දිග value එකක් යනවා. මෙන්න මේ value එක යන්නේ නැති හින්දා තමයි page එක expired වුණා කියලා කිව්වේ කලින්. හරි දැන් අපි එක දාගත්තා. මම close කරගන්න. දැන් මේක post කරමු. sorry මේක refresh කරගමු. දැන් බලමු post number 1 description එක. හරි ඔන්න දැන් ඊළඟට ආයෙමත් error එකක් ඇවිල්ලා තියෙනවා. user id to fillable property to allow mass assignment on post model එක. ඕක තමයි Laravel වල තියෙන ඊළඟ security එක. ඉතින් මේවා ගොඩක් බේසික් දේවල්. මම මේවා errors එන්නම තමයි වැඩ කරන්නේ. එතකොට ඔයාලට errors ටිකක් පෙන්නනවා. එතකොට ගොඩක් කවර් වෙනවා. ඉතින් ඒ ටිකත් කවර් වෙන හින්දා තමයි මම මේවා මිස් කරගෙන කරේ. එතකොට කොහොමද අපි මේක හදාගන්නේ? මේක හදාගන්නේ අපි post model එකට එනවා. post model එකේ මේ data ටික යන්නේ post model එක හරහා තමයි data ටික යන්නේ. මේක ඇතුලේ අපි property එකක් හදාගන්නවා protected. මෙන්න මේ විදිහට protected fillable array එකේ මෙන්න මේ විදිහට මම empty array එකක් හදාගන්නවා. මෙතන කියන්නේ fillable property fillable කියලා දැන් මේක fillable. ඊට පස්සේ මේක ඇතුළට දානවා අපි අර migration file එකේ ඔයාලා මෙන්න මේ ඉවනවනේ. මෙන්න මේ ඉවන හැම එකක්ම title එක description එක user id එක මේ post model එකේ fillable property එක ඇතුලේ අනිවාර්යෙන් තියෙනවා. මේ ටික දාගන්න description හරි අපේ fillable property එක හරි අපි මෙච්චරයි data එවන්නේ වෙන මුකුත් එවන්නේ නැහැ. තව දෙයක් මම පෙන්නන්නම්. මෙතන තව මේ table id කියලා තියෙනවා. table id එක වෙන්නේ unique id එකක් auto generate වෙනවා. ඒ කියන්නේ auto increment වෙනවා. එක නම් දිනුනේ ඊළඟට රෙකෝඩ් එකක් ඇද්දි ඔටෝම 2 වෙනවා 3 වෙනවා 4 වෙනවා එහෙම. ඒතර යට තියෙන time stamps කියලා මේ time stamps පාවිච්චි කරන්නේ මේ රෙකෝඩ් එක මම මේක පෙන්නන්නම් මේ users table එකට ඇවිල්ලා browse හරි මෙන්න මේ created at updated at කියලා තියෙනවනේ column දෙකක්. මෙතන තියෙනවා ඔයාලට time එකක් තමයි date එකක් time එකක් තියෙන්නේ. මෙන්න මේ column දෙක auto generate වෙන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේ time stamps වලින් තමයි එක generate වෙන්නේ. එතකොට ඒවට අපි දෙන්න ඕනේ fillable property එක ඇතුළට යන්න ඕන කියලා ඒක මුකුත් ඕනේ අපි අලුතෙන් දාන ටික තමයි දෙන්න ඕන fillable property එක. හරි. දැන් අපි try කරමු මේක back වෙලා දැන් post button එක උඩ click කරමු. ආයෙමත් error එකක් ආවා. description column cannot be null. මම හිතන්නේ මම නම වැරදියට දීලා තියෙන්නේ. description එතන හරි මෙන්න මෙතන. ඔව් මෙතන ඔක්කොම කරලා මම name එක දාලා නැහැ. ඔන්න description එක දැම්මා. මෙන්න මේ title එක වගේ මෙතනත් දෙන්න එපා description එක දාලා දුන්නේ. හරි ආයෙමත් back වුණා. දැන් ආයෙමත් refresh කරලා description එක දාමු ඔන්න වගේ post දැන් සුදු පාට page එකක් තමයි පෙන්නන්නේ. හැබැයි අපේ record එක database එකට ගිහිල්ලා තියෙනවා. ඔන්න අපි පළවෙනි වැඩේ සාර්ථකව කරගත්තා. දැන් කරන්න ඕන මෙන්න මෙතනට ආවම මේක පිටිපස්සට redirect වෙන්න. දැන් අපි කරන්න ඕන මෙන්න මේ සුදු page එකට එන්නේ නැති වෙන්න මේක ආපස්සට ආයෙමත් redirect back වෙන්න ඕන. කියන්නේ මේ page එකට ආයෙමත් එන්න හදමු. ඒක කරන්නේ අපේ control එකේ තමයි සෙල්ලම් ටික වෙන්නේ. control එකට ඇවිල්ලා මෙතන යටට ගිහිල්ලා මෙතනින් වෙන්නේ අපේ අලුත් post එක create වෙනවා. create වුණාට පස්සේ return back කියන ෆන්ක්ෂන් එක කෝල් කරමු. එච්චරයි. කියන්නේ මේ රික්වෙස්ට් එක ආවා ඇවිල්ලා එතනින් ආයෙමත් තිබිච්ච තැනටම බෑක් වෙන්න කියලා කියන්නේ.
थोड़ा पोस्ट नंबर 2 पब्लिश करना पोस्ट करना तक आयमත් අනිත් පැත්තට ආවා. කලින් වගේ සුදු පේජ් එකක් කරන මේ DB එකේ රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් post number 2 DB එකට insert වුණා. හරි ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. මොකද වීඩියෝ එක ගොඩක් දිග වුණා මම හිතන්නේ. තව ගොඩක් දේවල් ඉස්සරහට කරන්න තියෙනවා. මෙතන දැන් post එකක් අපි ගානට DB එකට දාගන්න දැන් පුළුවන්. තව ඉතින් වැඩ කරන්න තියෙනවා මෙතනට DB එකට ගියා කියලා පොඩි alert message එකක් දාලා පොඩ්ඩක් මේක ලස්සන කරලා ගමු ඊළඟ වීඩියෝස් වලින්. දැනට මම නවතින්නම් එහෙනම්. වීඩියෝ එක ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. Laravel වල මේවා තමයි යන්න බේසික්ම ටික. මේකත් එක්ක ඔයාලා try කරන්න වීඩියෝ එක බලාගෙන කරන්න. එතකොට ඔයාලට ඔළුවට එයි MVC architecture එක ගැන හොඳ idea එකක්. හරි. වීඩියෝ එක යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම දසුන් ඩෙව් YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. හැමෝටම සුබ දවසක්.